සමාජ සංගායනා සාධු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සූර්යෝපමස්ස සංසාර සෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝෝපමස්ස නමාමි සිරසා ධම්මාමතස්ස මොහන්දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු හෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවේ සුවඳක් සේමා දම් රස දන බයි මිහිරක් සේමා පින් ගංග ගලනා නිම්නය සේමා මහා සංඝ රුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පානිම්හිචේ වනෝ නාස්ස හරෙය්‍ය පානිනා විසං නාබ්බනං විසමන් වේති නත්ති පාපං අකුබ්බතෝති හැම දෙනාගේ හද సంతාන උතුම් බුදු ගුණ අමා පවණින් නිවි ඒවා කියලා මේ සොඳුරු උදෑසන මම හැම දිනාටම ආශිර්වාද කරනවා. පින්වතුනි, දවසක් ගෙවිලා රාත්‍රියක් අහවර වෙලා රන්හිරු මඩල උදා වීගෙන එන මොහොතේදී තුන්ලොවක් සැනසෝ බුදුරජාණන් වහන්සේ නම් වූ
ඒ ප්‍රඥාවේ ලාහිරු මඩල උදා වෙලා දෙවි මිනිසුන්ගේ ජීවිත වෙත සද්ධර්මයේ නැමැති රශ්මි මණ්ඩලය යොමු කරලා අඳුරු කිලුටු సంతාන ඒකාලෝක කරලා පවිත්‍ර භාවයට පත්කලේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ. ජීවිතය කියන්නේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ වද බොහෝ ගැටලු මතින් සකස් වූ තත්වයක්මයි. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුද්ධාමි කෝයිමං විජටයේ ජටං. එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් විමසූ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය එයින් අදහස් වන්නේ මහා ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් මම මේ අහන්නේ, ස්වාමීනි මේ ජන සමාජයේ මේ ජනයා අන්තෝ ජටා ඇතුලේ හිත ඇතුලේ පුදුමාකාර විදිහේ පීඩණයෙන් ප්‍රශ්න මතින් ජීවත් වෙන්නේ. බහි ජටා බාහිර බැලුවත් ඔහුගේ ජීවිතේ හරිම අවුල් දුක්ඛිතයි. ජටාය ජටිතා පජා මේ ප්‍රජාව ඇතුලෙන් බාහිරින් බොහෝ ගැටවලින් ගැට ගැහිලා. ඉතින් ගෞතමයන් වහන්සේ කෝ ඉමං විජටයේ ජටං මේ ගැට මේ ප්‍රශ්න ලිහාගෙන අතමිදෙන්නේ කවුද, කොහොමද අතමිදෙන්නේ? ගැඹුරු ප්‍රශ්නයක් නේ, දාර්ශනික ප්‍රශ්නයක්, ඉතා ගැඹුරු ප්‍රශ්නයක් මේ විමසා සිටියේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ විවර කරන ලද සිරිමුව මඩලින්. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ භික්ඛෝ සෝ ඉමං විජටේ ජටං. එහෙනම් මේ හැම ගැටලුවක්ම විසඳ ගන්න වමනයි නම්, හැම දුකින් හැම පීඩාවෙන් අත මිදෙන්න අවශ්‍ය නම් ඉස්සෙල්ලාම මිනිසා කළ යුතු දේ දේශනා කළා. මොකද්ද? සපඤ්ඤෝ නරෝ සීලේ පතිට්ඨාය සීලයක පිහිටන්න කියලා වදාලා. ඉස්සෙල්ලාම එහෙනම් සීලයක පිහිටන්න ඕනි දුකෙන් අත මිදෙන්න. දැන් පින්වතුන්ලාට මේ බණපද ඇහෙන මානේ ඉන්න හැමෝටම වගේ මොනවා හරි ශෝකාලාපයන් හදවතේ තියෙනවනේ. අතෘප්තිකර භාවයන්, මානසික කඩාවැටීම්, අවුල් සහගත මානසික තත්වයන්, ගැටලු ගැටීම්, අසාධාරණයන්ට මුහුණ දීලා බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැ මෙහෙම ප්‍රශ්න කාගේ ජීවිතවල තියෙනවා. දැන් ඕවට උත්තරයක් විසඳුමක් අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ නම් ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ ලබා දෙන පිළිතුර ඔබ ජීවිතේට ගලප ගන්න ඕන. ඉස්සෙල්ලාම වදාලේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න කලින් සීලේ පතිට්ඨාය සීලයේ පිහිටන්න. මොකේද? සීලයේ පිහිටන්න. ඇයි සීලේ පිහිටලා ප්‍රශ්න වලට උත්තර හොයන්න කිව්වේ? ප්‍රශ්න වලට මුහුණ දෙනවා නම් සීලේ පිහිටලා මුහුණ දෙන්න. මුහුණ දෙන්න වෙනවනේ කොහොමද? සීලයක පිහිටා ප්‍රශ්නයක් වෙත මුහුණ දෙද්දී මේ ප්‍රශ්නේ විසඳන්න යනකොට දැන් එයා සීලයක පිළිපදලා ඉන්නේ. මොකද්ද සීලය කියන්නේ? අවම සීලය, පංච සීලය. එහෙම පිළිපදලා ඉන්නකොට මම ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා කියලානේ එයා සීලය පිළිපදන්නේ. මම සොරකමින් වෙන් වෙනවා. වැරදි කාම සේවනයන් මම නම් කරන්නේ නැහැ. මම බොරු නම් කියන්නෙම නැහැ. මම මද්ද්‍රව්‍ය භාවිතයට යන්නේ නැහැ කියලානේ මුල්ම ප්‍රතිඥා පහ ලබා දෙන බුදුරජාන් වහන්සේ ඉස්සරහා. එහෙම ප්‍රතිඥාවක් ලබා දීලා කෙනෙක් ජීවිතයට මුහුණ දෙද්දී මොන ප්‍රශ්නේ ආවත් එයා ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ. මොන ප්‍රශ්නාවක් එයා බොරුවක් කියන්නේ නැහැ, සොරකමක් කරන්නේ නැහැ, වැරදි කාම සේවනයකට යන්නේ නැහැ. මොන ප්‍රශ්නාවක් එයා මද්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ, මුසාව බොරු කියන්නේ. එතකොට කෙනෙකුගේ ප්‍රශ්න කොච්චර හරි විසඳෙනවා මිසක් ඒවා ලිහිලා යන්නේ, ඒවා ගැට ගහන්නේ නැහැ නැවත. ඒ කියන්නේ දැන් ප්‍රශ්න වලට උත්තර ප්‍රාණඝාතය නෙමෙයිනේ. ප්‍රශ්නයකට උත්තරයක් හැටියට ක්ෂණික කෝපයෙන් ආවේගයෙන් රත් වෙච්ච මිනිස්සු දමා ගැසීම් වලින් යන කොටා දැමීම් වලින් කී දෙනෙකුගේ ජීවිතේ නැති වෙනවද සහ ඔවුන්ට ඉරේ විලංගුවේ ජීවිත කාලෙම ලගින්න වෙනවද? සමහරු පෙල්ලුම් ගහේ යන්නේ මේ ක්ෂණික කෝපය. ඒ කියන්නේ ප්‍රශ්නෙට උත්තරේ හැටියට ඔව් හිතුවා මේ අසවලා ඝාතනය කරොත් ප්‍රශ්න විසඳෙයි කියලා. එහෙම විසඳලා තියෙනවද? කිසිම තැනක විසඳෙන්නේ නැහැ. මෙලොවට විසඳුනා වගේ පෙවුණත් පරලෝකෙට බොහෝම භයානකයි. ඒ ප්‍රාණඝාතයෙන් මොකද වෙන්නේ? එයා නිරේ යනවා. එයා බැරි වෙලාවත් ප්‍රාණඝාතයට නිරේ ගිහිලා කර්මෙ ගෙවලා ආය මනුස්ස ලෝකෙ ඉපදුණා. අඩු වයසින්ම මැරිලා යනවා. අන්න විපාක. මේවා ජීවිත එක දෙකක් නෙමෙයි. ආත්ම භාව 300 400 500 1000 2000 එක දිගට අඩු වයසෙන් මැරෙනවා ප්‍රාණඝාතය කරපු අය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපි ප්‍රශ්නයකට උත්තරයක් හොයනකොට සිල්වත් නම් මෙයා ප්‍රාණඝාතය කරා යන්නේ නැහැ. එහෙනම් ආවේගය පාලනය වෙනවා. ආවේගයක් වැඩි වෙන්න ප්‍රශ්නෙට උත්තරයක් පේන්නේ නැහැ.
ආවේගය ඇවිස්සිල්ල හිතේ වැඩි නම් එයාට ප්‍රශ්නෙට උත්තරේ හැටියට පේන්නේ මොකද්ද දන්නවද? ප්‍රශ්නේ අවුල් වෙන දෙයක් නෙවෙයි උත්තරේ හැටියට පේන්නේ. ගහන්න ඕනි කියලා හිතනවා. බනින්න ඕනි කියලා හිතනවා. හිංසා කරන්න ඕනි කියලා හිතනවා. එයා හිතන්නේ එහෙම කරපුවාම ඒ ප්‍රශ්නේ ඉවරයි කියලා. ඉවර වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ තවත් අවුල් වෙලා තවත් අසරණ වෙලා මහ විනාශයකටපත් වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නුවණ තියෙන මිනිසුන්ටනේ බුදුබණ. නුවණ තියෙනවා නම් ඒ මිනිසුන් හැම වෙලාවකම ජීවිතයට මුහුණ දෙද්දී සිල්වත් වෙඳලා ජීවිතයට මුහුණ දෙනවා නම් සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයක් අඩු වෙනවා. දැන් මේ මිනිසුන්ට එන යම්තා පීඩාවන් තියෙනවා. ওই පීඩාවන්ගෙන් සියල්ලම වගේ අහවර වෙනවා. සීලේක පීඩා උත්තර හොයන්න ගත්තාම. හැබැයි මෙතන මෙහෙම කාරණයක් තියෙනවා. බහුතරයක් දුස්සීල වූ ජන සමාජයක කෙනෙක් දෙන්නෙක් සිල්වත්ව ජීවත් වෙන්න ගන්නකොට ඒ ජන සමාජයට මුහු වෙන්න සිද්ධ වෙනවා. දුස්සීලයි කියලා අයින් කරන්න බෑ, අසුරු කරන්න වෙනවා. තමන්ගේ සීලය රැක ගන්න බොහොම අමාරු වෙන්න පුළුවන්. ලොකු වෙහෙසක් දරන්න පුළුවන්. බහුතරය සිල්වත් නම්, බහුතරය ගුණවත් නම්, බහුතරය සත්පුරුෂ නම් ඒ ජන සමාජයේ ඉන්න කෙනෙකුට සත්පුරුෂ වෙන්න, සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න ලොකු අනුබලයක් ලැබෙනවා. ඉතින් කොහොම වුණත් බහුතරය සිල්වත් වුණා හෝ වේවා නොවුණා හෝ වේවා තමා දුස්සීලුන මොකද? තමන්ටනේ විපාකයෙන්. ඒ නිසා ජීවිතය ගැනවත් නෙමෙයි සීලය ගැන විතරක් හිතන කෙනෙකුට පමණයි මේ වගේ යුගයක සීලවන්ත ජීවිතයක් ගෙවන්න ලැබෙන්නේ. අමාරුවෙන් හරි සිල්වත් වුණු සැනසීම තමන්ටයි. පහසුවෙන් දුස්සීල වෙන්න පුළුවන්. හැබැයි විපත තමන්ටයි. ඉතින් මේක තේරුම් ගන්නට ඕනි නුවණ තියන අය. සීලයක පිහිටා ප්‍රශ්නයකට උත්තරයක් හොයනකොට ජීවිතයට මුහුණ දෙනකොට අතුරු ආබාධ ව්‍යසන සෑහෙන ප්‍රමාණයක් නැති වෙලා යනවා. පුද්ගලයාට සාමය සතුට ඇති වෙන්නේ ආන්නෙතන. එහෙනම් ජීවිතයට මුහුණ දෙන සෑම තප්පරයකම මා සිල්වතෙක් වේදයි විමසා බලන්ට. මම ප්‍රාණඝාතයෙන් වෙන් වෙලාද ඉන්නේ, සොරකමෙන් වෙන් වෙලාද ඉන්නේ. ඒ උතුම් ප්‍රතිපදාව මා හදවතේ තියෙනවද? ආන්න එක විමසා බලන්න. ඒක විමසා බැලුවොත් විතරක්ම ඔබට ඔබේ ජීවිතය ජය ගන්න පුළුවන්. එහෙනම් ඔබ විමසන්න ඕනේ කවුරු ගැනද? මොනව ගැනද? ඔබ ගැන, ඔබේ ජීවිතයේ සීලය ගැන. හැබැයි ඔබ සීලය ගැන හොයන්නේ නැතුව, ඒ සීලවන්තකම ගැන හිතන්නේ නැතුව වෙන වෙන දේවල් හොයනවා නම්, වෙන වෙන දේවල් නම් ඔබ ලබන්න බලන්නේ, හිතන්න බලන්නේ. එහෙනම් ඔබත් පරිහානි කරා යන කෙනෙක්. එහෙනම් මේ සුන්දර උදෑසන මේ කියා දෙන බුදුවදන් ජයග්‍රහණයටම හේතු කරගන්න. අදම මම සිල්වත් වෙනවා. මේ උදෑසනම මම සිල්වන්ත කෙනෙක් වෙනවා. අද දවසේ සීලේ මිහිර මම ඉඳලා බලනවා. පින්වතුනි මේ බණ කතාව අහලා අදිෂ්ඨාන සීලෙ එක දවසක් සිල්වත් වෙලා බලන්න. කොච්චර මානසික සැනසීමක් ජීවිතයේ ගෙවි, දවස ගෙවි අවසන් වෙනකොට ලැබෙනවද කියලා. ඉතින් ඒ කාරණයක් සිහිපත් කරලා දුන්නේ ප්‍රශ්න ගැටලු මතින් ගෙවෙන ජීවිතයට සැනසීමක් උදා කරලා දෙන්න. වෙන වෙන උපදෙස් ලැබෙවි ඔබට. මානසික සැහැල්ලුවට සතුටින් ඉන්න බොහෝ උපදෙස් ලැබෙවි. හැබැයි ලැබෙන සෑම උපදේශයක්ම අවසානයේදී බලන්න ඒ දුක වැඩි කරේ නැද්ද කියලා. ඒ නිසා දුක වැඩි කරන දේ නෙමෙයි, දුක නැති කරන දෙයකට ඔබ ඔබේ ජීවිතය යොමු කරන්න. ඒ දුක නැති කරන දේ තමයි තථාගතයන් වහන්සේගේ අමා අමෘත ධර්මය. ඉතින් මේ ධහමින් බිඳක් තමයි අද දවසේ මේ දේශනා කරන්නේ. මුලින්ම මම ගාථාවක් දේශනා කළා. පානිම්මිචේ වනෝනාසහරය පානිනා විසං නාබ්බනං විසමන් වේති නත්හි පාපං අකුබ්බතෝ කියලා. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මිහිරි ගාථාවක්. දේශනා කළ එක්තරා අසිරිමත් සිදුවීමක් නිමිති කරගෙන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ ඒ පැත්තෙම ප්‍රසිද්ධ වූ වැඩි පුත්‍රයෙක් හිටියා. වැද්දෙක් කියන්නේ මුළු නගරයටම මස් අපේන කෙනෙක්. එයාගේ නම තමයි කුක්කුට මිත්ත. ඉතින් මේ වැද්දා ඔබ තරුණ වයසේ ඉන්නේ හැඩි දැඩි දේහධාරී කෙනෙක්. රජගහ නුවර සමීපයේ තියෙන විශාල වනාන්තරයක්. මේ වනාන්තරයේ මෙයා අයිති කරගෙන වගේ. මොකද කරන්නේ දවසකට මල පොඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. කියලා ඒ වගේ පැටලෙන සිව්පා සත්තු ඉන්නවා. මේක සත්තු ඉන්නවනේ මුවෝ ගෝන්නු වගේ සත්තු. මේ අය ඝාතනය කරලා මස් වේලනවා. ඒවා වේලන මස් කපලා ඊට පස්සේ දුමේ දාලා වේලලා සතියකට වතාවක්. යාගේ තියෙනවා කරත්තයක්. විශාල බර ප්‍රමාණයක් අදින්න පුළුවන් කරත්තයක්. මේ කරත්තෙන් එකක් මස් පටව ගන්නවා. පටවගෙන නගරයට ඇවිල්ලා ඔන්න දැන් විකුණනවා. ඉතින් මිනිස්සු මේවා මිලදී ගන්නවා. ඉතින් මේ පුද්ගලයාට දැන් ධනය ටිකකුත් ලැබෙනවා. ඉතින් මෙහෙම තමයි මෙයා ජීවත් වෙන්නේ. තාම තනිකඩයි භාර්යාවක් තාම මොහු හොයාගෙන නැහැ. ඉතින් ඔහම කාලේ ගත වෙලා යද්දී ඒ රජගහ නුවරම හිටියා එක්තරා සිටුවරයෙක්.
ඒ සිටුතුමාට හිටිය දියණිය. ඒ දියණිය බොහොම අභිරූපයි, දර්ශනීයයි, ප්‍රසාද ජනකයි. ඉතින් දැන් සිටු කුමාරිකාවක්නේ සුදුසු වයසට ආවම තමයි නියම සිටු කුමාරයෙකුට විවාහ කරලා දෙන්නේ. ඉතින් ඒ වෙනකන් කිලුටක් නැතුව දුස්චරිතයක් නැතුව චරිතවත්ව හදන්නට ඕනනේ. ඉතින් ඒ බලාපොරොත්තුව නිසා මේ සිටුතුමා මොකද කළේ? සිටුතුමාගේ මාලිගාව තට්ටු 7යි. 7 වෙනි තට්ටුවේ උඩම කාමරය තමයි මේ දූ කුමාරිකාවට ලබා දුන්නේ. දූ කුමාරිකාව කල් ගෙවන්නේ ඒ උඩම තට්ටුවේ. ඉතින් කිරිමව්වරු ඒ වගේම දාසියෝ කීප දෙනෙක් ඉන්නවා ඇයට උපස්ථාන කරන්න. සිටු කුමාරිකාවක්නේ. ඉතින් මේ උපස්ථාන කරමින් කාලෙ ගෙවෙනකොට දැන් මේ සිටු කුමාරිකාව බොහොම පින්වන්ත කෙනෙක්. මේ සිටු කුමාරිකාව බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කරපු කාලේ ඒ ප්‍රාතිහාර්ය දැකලා සිත පහදවාගෙන පුංචි කාලේ බණ ඇහුවා බුදුබණ. පුංචි කාලෙම බණ අහලා අවුරුදු 10ක් 12ක් වෙනකොට මේ සිටු කුමාරිකාව සෝතාපන්න ශ්‍රාවිකාවක් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ ගැන අසීමිත සිතේ පැහැදීමක්. සෝතාපන්න වෙනවා කියන්නේ මහා පිනක්නේ. ඒ වගේම සංසාර දුකේ විශාල ප්‍රමාණයක් අවසන් කිරීමක්නේ. දැන් සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක්. දැන් ඉතින් සිටු මැදුරේ හැදෙන්නේ. හැබැයි සෝතාපන්න වුණායි කියලා රාගය නැති වෙන්නේ නැහැ. රාගයේ තියෙනවා විෂම රාගයක්. ඒ කියන්නේ රාගයේ තියෙනවා හතර අපායට අරන් යන රාගයක්. හැබැයි සතර අපායට ගෙන නොගියන අරන් යන රාගයකුත් තියෙනවා. දැන් සෝතාපන්න වුණාම කෙනෙකුට ආත්ම සංඥාව සක්කාය දිට්ඨිය දුරු වෙන හින්දා රාගය ඇති වුණත් එයා ඒක මම මගේ කියලා අල්ලගන්නේ නැහැ. එයාට යම්බදු අවබෝධයක් තියෙන විශාල අවබෝධයක් ධර්මඥානයක්. ඉතින් මේ සිටු කුමාරිකාව අවුරුදු 16ක් විතර කාලේ වෙනකොට දැන් ඉතින් රාගය ඇති වෙන කාලේ ඉතින් අර උඩුමහන් තලාවේ තියෙන විශාල කවුළු ප්‍රමාණයක්. ඒ කවුළුවල් ළඟට ගියාම නගරය පේනවා, මහා පාරේ ඇවිදගෙන යන මිනිස්සු පේනවා, කරත් එහෙම යනවා පේනවා. ඔය අතර දැන් මේ සිටු කුමාරිකා බලාගෙන ඉන්නකොට පේනවා අර වැඩි පුත්‍රයා උඩ ශරීරයේ මුකුත් වස්ත්‍රයක් නැහැ, යට ශරීරයේ විතරක් වසාගෙන බොහොම දේහධාරී. අත්පාවුස් මහත් වෙච්ච හරිම දේහධාරී බොහොම දැකුම් කළු පුරුෂයෙක් කරත්තයක නැගලා තකහණියක්ම මස් ටිකකුත් පටවාගෙන ඒවා කොළ වලින් වහගෙන අරන් යනවා. දකින්නකොට මේ දැන් මෙයාගේ වයසත් බොහොම තරුණ වයස අවුරුදු 16ක් 17ක්. දකින්නකොට මේ සිටු කුමාරිකාවට ඇති වුණා බලවත් ආදරයක්, සෙනෙහසක්. එක පැත්තකින් ප්‍රේමයක්, තව පැත්තකින් රාගයක්. ඉතින් මේ විදිහට ඇති වුණාට පස්සේ දැන් මේ සිටු කුමාරිකාවට මේ ඇති වෙච්ච හැඟීම පාලනය කරගන්න බැරි වුණා. තමන්ගේ ළඟ ඉන්නමනේ උපස්ථාන කරන දාසියෝ. ඉතින් මේ දාසියකට තෑගි භෝග ටිකක් දීලා කිව්වා අර යන තරුණයා කාගේ කවුද කොහෙද යන්නේ මොනවද කරන්නේ විස්තර ටික දැනගෙන එන්න කිව්වා. ඉතින් තමන්ටත් යමක් ලැබෙන නිසා ඒ හැමදේම ඉතින් විමසාගෙන ආවා. දැන් මේ සිටු මේ වැඩි පුත්‍රයා මස් විකුණන්න යන්නේ. ඒ ටික විකුණලා හෙට උදේ පාන්දරම අසවල් නගරයෙන් අසවල් පාර දිගේ තමන්ගේ වාසස්ථානයේ පිහිටි භූමිය බලා ගමන් කරනවා කියලා දැන් ඔන්න සිටු කුමාරිකාවට පණිවිඩය ලැබුණා. ඉතින් මෙහෙම පණිවිඩය ලැබුණාට පස්සේ මොකද කළේ? දැන් මේ පණිවිඩය ලැබුණාම දැන් මේ කල්පනා කළා මමත් මෙතුමාත් සමග යන්න ඕනේ. ඉතින් මෙහෙම අදා දේවල් ඕන තරම් අදත් ලෝකෙ සිද්ධ වෙනවානේ. ඉතින් එහෙම හිතලා බඩු මුට්ටු ටිකයි රන්නාභරණ ටිකයි මේ ඔක්කොම දාගෙන තමන්ගේ දාසියට යම් බඳු මිල මුදලක් ලබා දීලා කාටවත් කියන්න එපා කියලා අප්‍රසිද්ධියේ හරියට 16ක් ගෙයින් එළියට යනවා වගේ වෙස් වලාගෙන උදෑසන එළි වේගන එනකොට ගොම්මන් යාමයේ ගියා. කොතෙන්ද ගියේ? පාරට ගියා. පාරට ගිහලා දැන් බලාගෙන ඉන්නවට තරුණයා එනකම්. පින්වතුනි මේ බණ කතාව අවසන් වෙනකොට ඔබට තේරෙවි මේවා සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ බලාගෙන ඉන්නකොට දැන් මේ තරුණයා එනවා. තරුණයා ආවට පස්සේ දැන් මමත් ඔබ සමග යන්න එනවා. මාව ඔබේ කුමාරිකාව ලෙස බාර ගන්න. නමුත් මෙතුමා කැමති වුණේ නැහැ. අහන්තං අසුකස්ස නාම දීතාති න ජානාමි මාමං අනුබන්ධියම්ම. මම දන්නේ නැහැ ඔබ කාගේ කවුද කියලා. නිසා මා සමග එන්න එපා. දැන් මේ වැඩි පුත්‍රයාගේ වුණත් විනයක් තිබුණා. කරන්නේ ප්‍රාණඝාතය තමයි. නමුත් කලබලයට ඒ වගේ තීරණ ගත්තේ නැහැ. ඔහු කිව්වා මම ඔබ කවුද කියලා දන්නේ නැහැ, කාගේ කවුද කියලා දන්නේ නැහැ. ওই විදිහට ආවට මට බාර ගන්න බෑ කිව්වා. ওই විදිහට පැමිණීම මම පිළිගන්නේ නැහැ. මට ওই විදිහට පැමිණීම අනුමත කරන්න බෑ. බාර ගැනීමක් සිද්ධ කරන්නට බෑ කියලා කිව්වා. නමුත් දැන් මේ සිටු කුමාරිකාව කියනවා නයමන්තුම් පක්කෝසසි. මම ඔබ මට කතා කළේ නෑනේ. අහං අත්තනෝ ධම්මතාය ආගච්ඡ. මම එන්නේ මගේ කැමැත්තෙන්. තුවන් තුන්නී උත්වා අත්තනෝ සකටම් පාදේ. ඔබ ඒ ගැන කතා කරන්න ඕමනා නැහැ. මම ඔබේ කරත් නැගෙන මාව එක්ක යන්න කිව්වා. නමුත් මේ වැඩි පුත්‍රයා කීප වතාවක්ම ප්‍රතික්ෂේප කළා. නමුත් අවසානයේ තුමිය කියනවා සාමි සිරී නාම අත්තනෝ සන්තිකං ආගච්ඡන්තේ නිවාරය තුන්න වර්තති. සිරි දෙව් දුව තමන්ගේ ළඟට එන මොහොතක වළක්වන්න එපා කිව්වා.
ඉතින් මේව සංසාර බැඳීම් එක පැත්තකින්. ඉතින් කොහොම හරි අවසානයේදී එකඟතාවයකටපත් වුණා. ඉතින් මේ වැඩි පුත්‍රයා මේ සිටු කුමාරිකාව සරණ පාවා ගත්තා. බොහොම හොඳින් මේ වැඩි පුත්‍රයා සිටු කුමාරිකාවට සලකනවා. අපෝපස්ථාන කරනවා. සිටු කුමාරිකාව බොහොම හොඳින් තමන්ගේ ස්වාමියාට උපස්ථාන කටයුතු ඒ හැමදේම සිද්ධ කරනවා. ඉතින් කාලේ මෙහෙම ගෙවිලා ගියා. කාලේ මෙහෙම ගෙවි යනකොට ඉතින් මේ දෙන්නගේ සමගි සංවාසය නිසා පුත්තු 7 දෙනෙක් ලැබුණා. පුත්තු 7 දෙනෙක් ඉපදුනා. ඉතින් මේ පුත්තු 7 දෙනා දැන් වැඩිමහලු බවට පත් වුණා. අවුරුදු 20ට වගේ ආසන්න වෙනකොට මේ අයට ගැළපෙන තැන් වලින් ආහා කටයුතු සිද්ධ කරලා දීලා කුමාරිවරු 7 දෙනෙක් සරණ පාවා දුන්නා. දැන් මේ හැම දෙනාම පුංචි ගම්මානයක් වගේ එකට තමයි ඉන්නේ. අම්මා තාත්තා ඉන්නවා. එවගතුමාගේ පුතාලා 7 දෙනා සහ ලේලිවරු 7 දෙනා. එතකොට සියලු දෙනාම 16 දෙනෙක්. දැන් මේ කැලේ තමයි ගෙවල් තියෙන්නේ. වැඩි කර්මාන්තයෙන් තමයි ජීවත් වෙන්නේ. සතුන් තමයි ඝාතනය කරන්නේ. ඉතින් මස් විකුණලා තමයි ලැබෙන දෙයකින් ඔවුන් සමගියෙන් ජීවත් වෙන්නේ. ඉතින් ඔහම කාලේ ගෙවිලා යද්දී දැන් අර සිටු කුමාරිකාවගේ අම්මා තාත්තට දැන් මේ සිටු කුමාරිකාව හොයාගන්න බැරි වුණා. ඉතින් ඒ අතෝ කල්පනා කළා මතා භවිෂ්‍යති මතක භත්තං අදංසු. එහෙනම් අපේ දියණිය මොන යම් හේතුවකින් හෝ අතුරුදන් වෙලා මිය යන්ට ඇති. නමුත් ඉතින් දැන් හොයලා වැඩක් නැහැ කියලා අන්තිමට මතක් දීලා ඒ කාරණේ එතනින්ම අහවර කළා. ඉතින් ওই විදිහට කාලෙ ගෙවිලා යනකොට තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දිහා බලනවා. මේ ලෝකයේ දිහා බලද්දී සත්තෝ පච්චූත සමේ ලෝකං වෝලෝකෙන්තෝ කුක්කුට මිත්තං සපුත්තං සසුනිසං. ඒ කියන්නේ දරුවන් සහිත ලේලිවරු සහිත මේ වැඩි පුත්‍රයා තමන්ගේ ඥාන ජාලේ භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණා සමාපatti ඥාන ජාලයෙන් දැක ගන්න ලැබුණා. දැක ගන්න ලැබිලා මොකක්ද මෙතන තියෙන සිදුවීම? ඇයි මට මේ අත්ෝ මගේ ඥාන ජාලයට වැටහුනේ පෙනී ගියේ කියලා භාග්‍යතුන් වහන්සේ බලා වදාලා. දැන් උදෑසන කාලේ සෑම උදෑසනකම බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකයේ දිහා බලනවා. මහා කරුණා සමාපත්තිය හිමිවන්නේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේට පමණයි. එහෙම බලනකොට පිහිට ලබන්න සුදුසු අසරණයෝ ඉන්නවනේ. අසරණයෝ හරිය භවභෝග සම්පත් ඇති අය හරිය ඇති හැකි වෙන්න පුළුවන්, නැති බැරි වෙන්න පුළුවන් කවුරු වුණා. පෙර සංසාරේ පින් තිබුණොත් බුදුරජාණන් වහන්සේගේ ඥාණයට පේනවා. පෙර සංසාරේ පින් කියන්නේ එයා පෙර සංසාරේ දන් දීලා තියෙනවා. ඒ වගේම පෙර සංසාරේ බුදු ගුණ භාවනාව හොඳට කරලා තියෙනවා. පෙර සංසාරේ අම්මා තාත්තට උපස්ථාන කරලා තියෙනවා. සිල් ආරක්ෂා කරගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම නිවන් පතා දන් දීලා තියෙනවා. ආන්න එහෙම කෙනෙක් වුණොත් බුදුරජාණන් වහන්සේට එයා කොච්චර දුර හිටියත් යොදුන් ගානක් ඈත හිටියත් එයාව පේනවා. හිමවන්තෝව පබ්බතෝ හිමාලය පර්වතයේ උතුරු ඉන්දියාව විශාල ප්‍රදේශයකට ඔය මීදුම් නැති කාලේ පේනවා. ඒ තරම් උසයිනේ, ඒ තරම් විශාලයිනේ. ආන්න එහෙම සත්පුරුෂයා කොච්චර ඈත හිටියත් බුදුරජාණන් වහන්සේට පේනවා මහා කරුණාවට. පින් කරපු කෙනා. ඒකයි අප්‍රමාදීව පින් කරන්න කියන්නේ. ඊළඟට පින් කරපු නැති අය හිටියොත් රත්තිකිත්තා යතහසරා. රෑ විදපු ඊතලයක් පේන්නේ නැහැ. ආන්නේ වගේ ආව පේන්නේ නැහැ. නිසා පින් රැස් වෙච්ච අය බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ජාලයෙන් දැක ගන්න ලැබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ බලා වදාලා මේ වැඩි පුත්‍රයෙකුයි දරුවෝ 14 දෙනෙකුයි මෙලෙසින් ඇයි මගේ ඥාන ජාලයට හසු වුනේ? බලනකොට පේනවා මේ අය මේ ජීවිතේ ඒ වගේ හීන කර්මාන්තයකින් කැලයකට වෙලා කල් ගෙව්වට පෙර සංසාරේ විශාල පිනක් කරලා තියෙනවා. මේ ජීවිතේ මේ අයට සෝතාපන්න වෙන්නම පින තියෙනවා. ඔන්න බලන්න පේන හැටි. ඉතින් බුදුරජාණන් වහන්සේ එලෙසින් දැකවදාරලා ඒ අයට පිහිට වීම පිණිස මොකද කළේ? උදෑසන කාලේ පාත්‍රයේ තුන් සිවුරු දරාගෙන ආනන්ද ස්වාමීන් වහන්සේටවත් කිව්වේ නැහැ. වෙන කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙකුට දැනුම් නොදී හුදකලාවේම අර වනාන්තරයට වැඩියා. තනියම ඒ වනාන්තරයට වැඩම කළා. වැඩම කරලා දැන් වනාන්තරයට වැඩලා දැන් අර වැඩි පුත්‍රයා නැත්තම් කුකුට මිත්ත ඒ වැද්දා හැමතැනම මලපොඬු තියලා තියෙනවනේ. එදා දවසේ එකම මලපොඬුවකවත් සතෙක් අහු වෙලා නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ සමීපයේ දැන් ඔහු පැමිණෙන මාර්ගයක් තියෙනවනේ මේ මලපොඬු ටික බලාගෙන පැමිණෙන මාර්ගය. ඒ මාර්ගයේම සිරිපා සටහනක් පිහිටෙව්වා. සිරිපා සටහන පිහිටෙව්වේ දැන් මේ වැඩි පුත්‍රයාට පෙනෙනසේ. දැන් මේ සිරිපා සටහන කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ 108ක් මංගල ලකුණු තියෙන
මේ ලෝකේ තියෙන සියලු සුබ නිමිති පෙර නිමිති සටහන් වෙලා තියෙන සිරිපාදේ. සංසාර ගමනේ ජාති ජාති දන් දීලා ඒ දානයේ මූර්තිමත් වෙච්ච සිරිපා සටහන. කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මස්තකයෙන් වැඳපු සිරිපා සටහන. එබඳු සිරිපා සටහනක් තියෙන අපේ රටේ සමන්තකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ සිරිපා සටහන. නර්මදා නදී තීරයේ තියෙන සිරිපා සටහන. ඒ නර්මදා නදී තීරයේ තියෙන සිරිපා සටහන වැල්ලේ පිහිටුවලා තියෙනවා. කල්පාග්නියක් ආවා. එහෙම නැත්නම් මහා කල්ප විනාශ සිද්ධ වෙන වෙලාවේ කල්පාන්තයේ වහින වැස්සා. එහෙම නැත්නම් කල්පාන්තයේ නැගෙන ගින්න ඇවිලුණා. මහා සුළි කුණාටුවක් ආවා. මොනම හේතුවකින්වත් රැලි පිට රැලි ආවා. ඒ වැල්ලේ තියෙන සිරිපා සටහන මේ සම්බුද්ධ කල්පය නැත්නම් බුදුරජාණන් වහන්සේගේ මේ පහළ වෙච්ච යුගයේ මේ බුද්ධ ශාසනය අතුරුදන් වෙනකම් මැකෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වැල්ලක පිහිටවපු සටහන ඉරි සටහනක් වුණත් මොහොතකින් මැකලා යනවානේ. හෝරා කිහිපයකින් මැකෙනවානේ. නමුත් කල්ප ගානක් වුණා අදිෂ්ඨාන කළොත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන ඕන වැල්ලක පිහිටනවා. හැබැයි අදිෂ්ඨාන කළේ නැත්නම් පිහිටන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දැන් වඩිනකොට නිකම් පොළවේ පිහිටන්නේ නැහැ සිරිපා සටහන. අදිෂ්ඨාන කරනවා. දැන් සාමාන්‍ය මිනිසෙක් නම් ওই වැලි පාරක වගේ ඇවිදගෙන ගියොත් පා සටහන් පිහිටනවනේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ පිහිටන්නේ නැහැ. හේතුව තමයි දැන් එකක් තමයි පිටුපස්සෙන් තව රහතන් වහන්සේලා આવුත් රහතන් වහන්සේලාට ඒක පෑගෙනවා. පෑගුණොත් ඒක අගෞරවයක් නිසා පිහිටන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සිරිපාදය කියන්නේ ලෝකයේ තියෙන අසිරිමත්ම සිරිපාදයනේ. ආය දෙවියෙකුටවත් එහෙම පාදයක් නැහැ. ධර්මයකටවත් නැහැ. ඉතින් ඒ නිසා ඒ සිරිපාදේ පින් ඇති අයට පමණයි දකින්න ලැබෙන්නේ. ඒ නිසා එහෙම පිහිටන්නේ නැහැ. සිරිපා වටහන මහ පොළොවේ හිටින්න දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැති දෙයක්. ඒවා තමයි ආශ්චර්යමත් දේවල් කියන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළොත් විතරක් සිරිපාදයේ පිහිටනවා. අර මාගන්ධිය බ්‍රාහ්මණතුමාට අදිෂ්ඨාන කළේ සිරිපාදයක් පිහිටුවේ. මාගන්ධිය බැමිණිය තේරුම් ගත්තේ මේ සිරිපාදය එසේ මෙසේ කෙනෙකුගේ නෙමෙයි කියලා. මේ නම් මේ වගේ සටහනක් පාපටහනක් තියෙන්නේ සැබවින්ම රහතන් වහන්සේ නමකගේ ලෝතුරා බුදු කෙනෙකුගේ කියලා හිතුවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඔය සත්‍යබද්ද පර්වතයේ සිරිපා පටහනක් පිහිටෙව්වනේ. සත්‍යබද්ද පර්වතය කියලා කියන්නේ දඹදිව තලයේ පිහිටි එක්තරා පර්වතයක්නේ. සත්‍යබද්ද තාපසතුමා හිටපු පර්වතයනේ. මේ සිරිපා පටහනක් පිහිටව අද පවා මිනිස්සු වන්දනා කරනවා. හැබැයි මිනිස්සු දන්නේ නැහැ මේ සත්‍යබද්ද පර්වතයේ පිහිටලා තියෙන අපේ බුදුරජාණන් වහන්සේ සිරිපා පටහන කියලා බොහෝ දෙනා දන්නේ නැහැ. ඉතින් එදා අර කුක්කුට මිත්ත වැද්දටත් අනුකම්පා පිණිස පිහිට පිණිස භාග්‍යවතුන් වහන්සේ සිරිපා සටහනක් පිහිටෙව්වා. සිරිපා සටහනක් පිහිටුවලා සමීපයේ තියෙන ගහක් යට භාග්‍යවතුන් වහන්සේ බද්ද පරියන්කයෙන් වැඩ හිටියා. ඉතින් මෙහෙම වැඩ ඉන්න වෙලාවේ දැන් අර කුක්කුට මිත්ත වැද්දා නැත්නම් මේ වැඩි පුත්‍රයා උදෑසනම පුරුදු විදියට ඊතලයයි ඊතල ටිකකුයි ඊළඟට දුන්නයි අරගෙන අතේ කඩුවකුත් අරගෙන තවත් බොහෝ ආයුධ අරගෙන ඉතින් පුරුදු පරිදි එනවා දැන් මේ දඩයම් ටික බලා ගන්න. නැත්නම් අහු වෙලා එන සත්තු ටික අරගෙන ගිහිල්ලා ඒ මස් වේලන්න විකුණන්න ඒවා සඳහා සූදානම් වෙනවා. ඉතින් එනකොට වෙනදා වගේ නෙමෙයි එකම මල පොඩවකවත් එකම සතෙක් අහු වෙලා නැහැ. බලන්න බුදු බලය එකම සතෙකුටවත් එදා හිංසාවක් වෙලා නැහැ. ඉතින් මෙහෙම ඇවිදගෙන එනකොට දැන් හරි හිතේ වේදනයි. වෙනදා නම් මල පොඩුවක් දෙකක් තුනක් බලනකොට එක්කෙනෙක් හරි පැටලිලා ඉන්නවා. ඉතින් දකින්නකොටම සතුටුයි. එයා හිතන්නේ ප්‍රාණඝාතය ආදීනව දන්නේ නැහැ. බලන්න අසත්පුරුෂ ඇසුර ප්‍රාණඝාතය ආදීනව දන්නේ නැහැ. ඒ නිසා කරන්න දෙයක් නැහැ. දැන් ඒ නිවසේ ඉන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකාවක් තමන්ගේ භාර්යාව. ඒකත් හරි ආශ්චර්යමත්. කොහොම වුණත් දැන් මෙහෙම බලාගෙන එනකොට එක්කම මල පොඩුවකවත් සතෙක් නැහැ. ඔන්න ඔහම ඉන්නකොට සිරිපා සටහන දැක්කා. දැකපු ගමන් වටපිට බැලුවා. වටපිට බලපු ගමන්ම කෝමයම් බද්දමිගේ මෝචෙන්තෝ විචරසි. කවුද මගේ මල පොඩුවල දැවටිච්ච සත්වයෝ මුදා හැරී කියලා මෙයාට කියවුණා. මෙහෙම කියවෙලා ඉමිනා මම මිගා මෝචිතා භවිෂ්‍යති මාරිස්සාමිනා මෙන්න මේ පුද්ගලයා තමයි මගේ මල පොඩුවල දැවටිලා ඉන්න සත්තු ටික බේරලා යවුවේ. එනිසා මොහු ඝාතනය කරන්න ඕන. අන්න බලන්න හිතපු හැටි. දැන් මේ කවුද ඝාතනය කරන්න හිතන්නේ? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. කීනකින්ම සිද්ධ වෙන්නේ නැති දෙයක් නේ. නමුත් මෙයාට ඇති වුණා කෝපයක්, ආවේගයක්, ද්වේෂයක්. ඉතින් මෙහෙම ඇති වෙලා මොකද කළේ? අර දුන්නේ දුනුදිය ඇදලා ඊතලයක් දවටුවා. දවටලා දැන් ඔන්න විදින්නයි ලෑස්ති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ගහක් යට වැඩ ඉන්නවා. දැන් මොහු කෝපයෙන් රත් වෙලා
දුනු දිය දරාගෙන විදින්න හදනකොට භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළා මොහුගේ අතින් මේ දුන්න නැත්නම් මේ ඊතලයේ නොගිලිහේවා කියලා අදිෂ්ඨාන කළා. ඒ අදිෂ්ඨානයක් සමග දැන් දුන්න ඇදගෙන ඉන්නවා. අත පාතර දාන්නත් බෑ, අත උස්සන්නත් බෑ, මුකුත් කරන්න බෑ. දැන් අත්පා ඔක්කොම දරදඬු වෙලා තියෙනවා. දැන් දරදඬු වෙලා ලොකු වේදනාවක් ඇති වෙනවා. කිහිලි වලින් දාඩිය වැක්කිරෙනවා. නලල් තලෙන් දාඩිය වැක්කිරෙනවා. ඇස් වලින් කඳුළු බේරෙනවා. නාසයෙන් හුටු බේරෙනවා. කටින් කෙල බේරෙනවා. අර වේදනාව. සමහරට මල මුත්‍රාත් බේරෙන්නේ නැති ඔය වෙනකොට. ඒ දැන් ලොකු වේදනාවක් නේ. දැන් සෑහෙන වෙලාවක් ඇදගෙන ඉන්නවා දුන්න පාත දාන්නත් බෑ, උස්සන්නත් බෑ. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලය. හැබැයි ඔහුට හිංසාවක් වෙන්න නෙමෙයි අදිෂ්ඨාන කළේ දුනුදිය මුදා හරින්න බැරි වේවා කියලා. ඒක සිද්ධ වෙන්නේ නැහැ. අදිෂ්ඨාන කළා හෝ වේවා නොකළා හෝ වේවා බුදුරජාණන් වහන්සේ නමක් පරෝපක්‍රමයකින් ඝාතනය කරන්න බෑ. ලෝකේ තව කෙනෙකුගේ උපක්‍රමයකින් ඝාතනය කරන්න බැරි එකම උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විතරයි. පසේ බුදුවරු පරෝපක්‍රමයකින් ඝාතනය වෙච්ච අවස්ථා තියෙනවා. රහතන් වහන්සේලාත් ඝාතනය වෙච්ච අවස්ථා තියෙනවා. අනිත් අය ගැන කියන්නම දෙයක් නෑ. චක්‍රවර්ති රජතුමා පරෝපක්‍රමයකින් ඝාතනය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ පරෝපක්‍රමයකින් ඝාතනය කරන්න බෑ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ නිහඬව වැඩ ඉන්නවා. මේ පුද්ගලයාගේ දැන් ඔළුව පුපුරන්න වගේ රිදෙනවා. බඩවැල් ඇඹරෙනවා වගේ රිදෙනවා. හන්දි පුපුරන්න වගේ රිදෙනවා. උද්දුම වේදනාවක් දැනෙන දැන් කරගන්න දෙයක් නෑ. දැන් හෝරා කිහිපයක්ම දැන් මෙහෙම බලාගෙන ඉන්නවා. ඉතින් මේ වෙලාවේ අර සිටු කුමාරිකාව නැත්තම් මේ වැඩි පුත්‍රයාගේ භාර්යාව තමන්ගේ පුතාලට කියනවා දැම්මම ගිහිල්ලා බලන්න තාත්තා වෙනද මේ වෙනකොට එනවා අද දකින්නවත් නෑ ගිහින් බලන්න කිව්වා. ඉතින් මේ කුමාරවරුත් මොකද කරන්නේ නැත්නම් මේ වැඩි පුත්‍රයෝ හත් දෙනා තමන්ගේ අවි ආයුධ ටික අරගෙන අඩිපාර දිගේ ඇවිදගෙන යනකොට ඔන්න දැක්ක තාත්තා එක්තරා ශ්‍රමණ කෙනෙකුට දුනුදී අමෝරාගෙන ඉන්න කිසිලි වලින් දහඩිය බෑරෙනවා. එතකොට මේ දරුවෝ හිතනවා මේ ඉන්නේ අපේ තාත්තගේ සතුරේ. ඒක නිසා තාත්තා මේ විදින්න හදන්නේ කියලා. මේ අත්තොත් මොකද කරේ? මේ අත්තොත් බුදුරජාණන් වහන්සේ වට කරගෙන දැන් ඊතල වලින් විදින්න බලාගෙන දුනුදී අමෝරාගෙන ඉන්න. භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළා. දුන්නේ ඊතලේ අමුණන ලැබේවා. දුනුදී අදින්නත් ලැබේවා. හැබැයි ඊතලේ මුදා හරින්න නොලැබේවා කියලා. දැන් ඔන්න මේ තරුණයෝ හත් දෙනෙක් දැන් ඊතලේ අමෝරාගෙන ඉන්නවා. ඒ අයට තාත්තට වෙච්ච දේම වුණා. නලලෙන් දහඩියෙන් බේරෙනවා, කන් වලින් බේරෙනවා, කිහිලි වලින් බේරෙනවා. හැමතැනින්ම දහඩිය බේරෙනවා. හන්දි පුපුරන්න වගේ රිදෙනවා. හිස් කබල පුපුරන්න වගේ රිදෙනවා. දැන් හෝරා දෙක තුනක් මේ විදිහට මේ දුන්න අමෝරාගෙන ඇදගෙන ඉන්නවා. ඉතින් මෙහෙම ඉන්නකොට දැන් වචනයක් කතා කරගන්න බෑ. ඇස් රතු වෙලා, හන්දි බොහොම ගල් වෙලා වගේ දරදඬු වෙලා. ඉතින් ටික වෙලාවක් බැලුවා පුතාලත් නෑ දැන් තමන්ගේ ස්වාමියාත් නෑ. ඉතින් මේ කුමාරිකාව කියනවා නැත්නම් තමන්ගේ ලේලි වරුන්ට අපි හැමදෙනාම යමු ගිහිල්ලා බලමු. මොකද වෙලා තියෙන්නේ මෙතන අනතුරක් තියෙන්න පුළුවන්. ඉතින් දැන් තකහණියක්ම මෙහෙම කැලේ දිගේ ඇවිදගෙන යනකොට අඩිපාරේ ඔන්න පේනවා හැමදෙනාම පුතාත්තයි පුතාලා හත් දෙනයි ඊතල වලින් ඇදගෙන ඉන්නවා. බලනකොට කාදියාද මේ ඊතල අමෝරාගෙන ඉන්න බලනකොට තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ. දකින්නකොටම මේ සිටු කුමාරිකාවට පුදුමාකාර සංවේගයක් ඇති වුණා. මා මේ පිතරං නාසේත නට්ඨෝව ධම්මි සසරෝ කිරම්හි. ඒ කියන මගේ තාත්තට හිංසා කරන්න එපා කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක් නේ. සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක් බුදුරජාණන් වහන්සේට කියන්නේ මගේ තාත්තා කියලා. මගේ තාත්තට ඊතල වලින් විදින්න එපා කියලා. ඒක සිද්ධ වෙන්නේ නැති දෙයක්. නමුත් එහෙම විදින්න එපා කියලා හයියෙන් කෑ ගාලා අඬා වැළපුණා. ගිහිල්ලා ඒ වැඩි පුත්‍රයාගේ ශරීරයට තට්ටු කළා. දරුවන්ගේ ශරීරයට තට්ටු කළා කිව්වා ඊතල පැත්තකට විස කරන්න. එතකොට එහෙම කිව්වහම මේ මගේ මාමණ්ඩී කියලා අර කුක්කුට මිට වැද්දාගේ හිතේ ලැජ්ජාවක් ඇති වුණා. අහෝ මම කරපු බලවත් අපරාධයක්. ඒ කියන්නේ තමන්ගේ භාර්යාවගේ තාත්තනේ මාමණ්ඩි කියන්නේ. මගේ මාමණ්ඩිටනේ මම මෙච්චර වෙලා මේ හිංසාව කරලා තියෙන්නේ. ඒතර ඔහු හිතන්නේ නැති මේ සිටු කුමාරිකාවගේ නැත්නම් මගේ භාර්යාවගේ තාත්තා පැවිදි වෙච්ච කෙනෙක් ශ්‍රමණයෙක් කියලා. එහෙම කරන්න එපා කියලා කෑ ගන්නකොට ඝාතනය කරන්න එපා කියලා හිතේ ඇති වුණා සංවේගය. සංවේගය ඇති වුණාම හිතේ මෛත්‍රියකුත් ඇති වුණා මගේ මේ මාමණ්ඩී කියලා. අන්න දැන් සෙනෙහස හිතේ ඇති වුණා. ඊට පස්සේ දැන් දරුවන්ටත් ඇහුණානේ මේ කෑකෝ ගහilla. දරුවොත් හිතුවා මේ අපේ සීයා මේ ඉන්නේ. මේ සීයයි මේ ඇවිල්ලා ඉන්නේ. එහෙම හිතනකොටම හිතේ මෘදු භාවය ඇති වුණා. මෛත්‍රිය ඇති වුණා භාග්‍යතුන් වහන්සේ ගැන. අන්න කරුණාසිත වෙල හිතේ පහළ වුණා. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කළා. මොකක්ද අදිෂ්ඨාන කළේ? මේ හැම දිනාටම දැන් දුනුදිය පහත දාන්න ලැබේවා කියලා. එතකොට තමයි
පාත් කරන්න පුළුවන් උනේ අත් දෙක. ඉතින් අත් දෙක පාත් කරාට පස්සේ ඒ දුනුදිය පැත්තකට විසි කරවලා අර සිටු කුමාරිකාව ඒ හැමදෙනා ලවාම බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කෙරෙනවා. වන්දනා කරලා කියනවා ස්වාමීනි මේ අසරණයන්ට සමාව ලබා දෙන්න. ස්වාමීනි මේ අසරණ නොදැනයි මේ වැඩේ කරලා තියෙන්නේ. සමාව ලබා දෙන්න කිව්වා. එහෙම කියලා බුදු සිරිපා වන්දනා කළාට පස්සේ වැඩි පුත්‍රයායි දරුවෝ ටිකයි ලේලිවරු ටික ඔක්කොම වාඩි වුණා. දැන් 16 දෙනෙක් ඉන්නවනේ. මේ 16 දෙනාටම බුදුරජාණන් වහන්සේ අමා ධර්මයේ දේශනා කළා. ඒ අතරින් සිටු කුමාරිකාව කල්ැතිවම සෝතාපන්න වෙලානේ ඉන්නේ. සෙසු 15 දෙනාම මේ බණපදයේ අහවර වෙනකොට සියලු දෙනාම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වුණා. ආය කවදාකවත් ප්‍රාණඝාතය කරන්නේ. ආය කිසිම දවසක සොරකම් කරන්නේ. ආය කිසිම දවසක පංච දුස්තරත්‍ය කරන්නේ නැහැ. සිල්වත් අය බවට පත් වුණා. දැන් බලන්න අවුරුදු ගාණක් ප්‍රාණඝාතය කළා. අවුරුදු ගාණක් ලේන් තෙත් වෙච්ච අත් තිබුණේ. පුංචි කාලේ නම් ප්‍රාණඝාතය. හැබැයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා විතරයි හැම පවකින් මත මිදුණා. ආය ජීවිතේ නිසාවත් පව කරන්නේ නැති කෙනෙක් බවට පිරිසක් බවට පත් වුණා. දැන් 16 දෙනාම කවුද? සෝවාන් ආර්ය ශ්‍රාවකවරු. ඉතින් මේ සිදුවීම මෙලෙසින් සිද්ධ වෙලා බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළා. දානෙ හිම පින්න පාති ලබාගෙන වළඳලා භාග්‍යවතුන් වහන්සේ වේළුවනාරාමයට වැඩම කළා. වේළුවනාරාමයට වැඩම කළාම දැන් ආනන්ද ස්වාමින් වහන්සේ ඇවිල්ලා වත්පිළිවෙත් සම්පාදනය කළ භාග්‍යවතුන් වහන්සේ සිරිපා වන්දනා කළ විමසනවා ස්වාමීනි අද උදෑසන වරුවේ කිසිම භික්ෂුවකට දැනුම් නොදී තථාගතයන් වහන්සේ එකලාවම කොහෙද වැඩම කළේ? කාටද අද පිහිට වුණේ? කවුරු වෙනුවෙන්ද අද අමා ධර්මයේ දේශනා කළේ? ඉතින් එහෙම ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය සිදුවීම. ආනන්ද කුක්කුට මිත්ත නැමැති බැද්දා සහ ඔහුගේ දරුවනුත් ලේලිවරුත් අද බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබුවා අමා ධර්මය අවබෝධ කළා කියලා. ඉතින් අන්නේ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පානාතිපාත කම්මස්සවෝ භන්තේ අකාරකෝ කතෝ ස්වාමීනි ප්‍රාණඝාත කර්මය කරන කෙනෙකුට මඟපල් ලබන්න බෑනේ. දැන් ඒ වැඩි පුත්‍රයා ඇතුළු සියලු දෙනාම ප්‍රාණඝාත කර්මයෙන් අත මිදෙව්වාද? අන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඒ සියලු දෙනාම ප්‍රාණඝාතයේ ආය සංසාරයට කරන්නේ නැහැ. හැමදෙනාම සෝතාපන්න ආර්ය ශ්‍රාවකවරු බවට පත් වුණා කියලා. පින්වතුනි මේ සිදුවීම දැන් හරි ප්‍රසිද්ධයි. දැන් මේ වැඩි පුත්‍රයා වෙනද වගේ නගරයට මස් අරගෙන එන්නේ නැහැ. නගරයට මස් සම්පාදනය කරන්නේ දැන් ඉතින් මිනිස්සු විමසා බලන වැඩි පුත්‍රයා එන්නේ නැහැ මොකද වුනේ කියලා. බලනකොට මේ සිදුවීම හාත්පසින් ප්‍රචලිත වුණා. බුදුරජාණන් වහන්සේ මේ වැඩි පුත්‍රයා ඇතුළු හැමදෙනාටම ධම් දේශනා කරලා ඒ හැමදෙනාම මඟඵල ලබා නිවන් සුවයෙන් සැනසීලා ඉන්න නිසා කවදාවත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා. ඉතින් මේ සිදුවීම බොහොම ව්‍යාප්ත වෙලා යද්දී වික්ෂුන් වහන්සේලා කතා කරන්න පටන් ගත්තා. මේක හරිම කතාවක්. මේ වැඩි පුත්‍රයාගේ භාර්යාව සෝතාපන්න වූ සිටු කුමාරිකාවක්. ඉතින් මේ සිටු කුමාරිකාව සෝතාපන්න වෙලා සිටියේදී තමයි මේ වැඩි පුත්‍රයා සමග පැනලා ගිහිල්ලා මේ වැඩි පුත්‍රයාට උපස්ථාන කළා. එහෙනම් එතුමියත් ප්‍රාණඝාතයට රුකුල් දුන්නා නේද කියලා ඔන්න දැන් මිනිස්සු හැම වෙලාවකම බලන්නේ බොහෝ දෙනා වැරදි හොයන්නනේ. සාමාන්‍ය මිනිස් මානසික ස්වභාවය තමයි කෙනෙකුගේ ගුණය දකින්න අමාරුයි. වැරද්දක්මයි කොහෙන් හරි හොයාගන්නේ. ඒක තමයි මේ පොහොදුන් මනසක හැටි. මේ සත්පුරුෂ නොවූ පොහොදුන් හිස් මනසේ ස්වභාවය අනුන්ගේ වැරදි දකිනවා, තමන්ගේ වැරදි දකින්න බෑ. අනුන්ගේ වැරදි හොයන්න සෑහෙන කාලය ගත කරනවා. අනුන්ගේ නුගුණ කියා ඉන්නවා. පව්කම් කරගන්න. බලන්න අසරණියෝ කොච්චර දුකටපත් වෙනවද කියලා. ඉතින් කොහොම හරි දැන් මේ කතාව ව්‍යාප්ත වෙලා ගියාම බුදුරජාණන් වහන්සේ දවසක් නා භික්ෂූන් වහන්සේලා මේ කතාව ගැන ඒ කතාවේ යෙදී ඉන්නකොට එතෙන්ට වැඩම කළා. වැඩම කළා අසවදාලා මහණෙනි මා එන්නට පෙර ආතුව කායනොත් බික්කවේ ඒ තරහි කතාය සම්නිසින්නා කිනම් කතාවක යෙදෙලද මා එන්නට පෙර මේ අවස්ථාවේ නුඹලා පසු වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කුක්කුට මිත්ත නැමැති වැඩි පුත්‍රයාව দমনය කළා. ඔහු උපාසකයෙකු බවට පත් කළා. ඒ ස්වාමීනි මේ ඔහුගේ භාර්යාව සෝතාපන්න කෙනෙක් වෙලා මේ වැඩි කර්මාන්තයට නැත්තම් ප්‍රාණඝාතයට රුකුල් දුන්නා කියලා අපිට හිතෙනවා කිව්වා. ආන්නේ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න භික්ඛවේ සෝතාපන්නා පානාති පාතං කරොන්ති
සාපන සාමිකස් වචනං කරෝමීති තථාකාශ කියලා වදාළා. මහණෙනි සෝතාපන්න වූ කෙනෙක් කිසිම දාක ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ. එතනින් එහා මගපල් ලැබපු කෙනෙක් ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ. ඇය කලේ මෙච්චර කාලයක් තමන්ගේ ස්වාමියාට කළ යුතු යුතුයකම පමණයි. දැන් භාර්යාවක් ලෙස මොකද්ද කරන්න ඕනි? තම ස්වාමියාට කෑම බීම සකස් කරලා දෙන්න, නැඳුම් පැළඳුම් සෝදලා දෙන්න ඕනි. ස්වාමියාගේ අත්පා සම්භාහනය කරන්න ඕන. ඒ වගේම ස්වාමියා යම් රැකියාවක් කරනවා නම් උදැල්ලෙන් කැත්තෙන් පොර වෙන්නම් ඒ රැකියාව කරන්නේ. ඒව උදෑසන කාලේ සූදානම් කරලා දෙන්න ඕනි. ඒව අරගෙන ආවට පස්සේ පිරිසුදු කරලා නියම තැන තැන්පත් කරන්න ඕනි. ගේ දොර අතුපතු ගන්න. ඕවා තමයි භාර්යාවකගේ යුතුයකම්. ඒව අද වෙනකොට වෙනස් වෙලානේ. ඉතින් මේ සිටු කුමාරිකා මොකද කළේ? තමන්ගේ ස්වාමියා උදෑසන දඩේමේ යනකොට ඒ අවි ආයුධ ටික අරගෙන ඒව පිහදාලා මනාව ස්වාමියාට ලබා දෙනවා. හැබැයි ඇගේ කිසිම පැතුමක් නැහැ මේ වගේ සතෙක් ඝාතනය කරාවා කියලා. ඒ වගේම වැඩි කර්මාන්ත කළා ආවට පස්සේ ඒ ආයුධ සෝදලා ඔක්කොම කරලා පිළිවෙලකට අරන් තියෙනවා. හැබැයි කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ සතු මේ ආයුධ වලින් සතු මරන්නේ නැති. ඒකේ පාපේ මටත් වෙනවද? එහෙම හිතුවේ නැහැ. මොකද ඇයගේ කිසිම අදහසක් බලාපොරොත්තුවක් නැහැනේ. ප්‍රාණඝාතය කරන්නට හො කරවන්නට. අය උත්සාහවත් වෙන්න ඇති ප්‍රාණඝාතය කරන්න එපා. ඔකින් අයින් වෙන්න කියලා කියන්නේ නැති. හැබැයි එහෙම කියලත් ඒකෙන් වෙන වෙන හැඩයක් නැත්තම් ඇය නිහඬව ඇගේ යුතුයකම ඉෂ්ට කළා. ඒකයි එතන සිද්ධ වුණේ. ඉතින් කොහොම හරි මේ විදිහට දේශනා කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කරුණ ගන්නවා කියා දෙනවා. මහණෙනි පානිම්මිචේ වනෝනාස හරෙය්‍ය පානිනා විසං නාබ්බනං විසමන් වේති නත්ති පාපං අපුබ්බතෝ. උපමාවකින් දැන් භික්ෂුන් වහන්සේලාට කරුණ කියා දෙන්න එපා. උපමාවකින් දේශනා කරනවා මහණෙනි යම් විදියකින් යමෙකුගේ අතේ තුවාලයක් නැත්නම් ඒ අතට යම් බඳු විසක් වක් කරගත්ත අය කියලා අල්ලට ඒක ශරීරගත වෙන්නේ නැහැ. තුවාලයක් තිබුණොත් තමයි මේ විස ශරීරගත වෙන්නේ. ඉතින් තුවාලයක් නැති කෙනාගේ ශරීරයට විස ඇතුල් වෙන්නේ නැහැ වගේ ඒ සිටු කුමාරිකාව සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක් නිසා ඇය ප්‍රාණඝාතයට සම්බන්ධ වුණේ නැහැ. යුතුයකම විතරක් ඉටු කළා කියලා. එයාට ප්‍රාණඝාත චේතනාවක් නැහැ කිව්වා. එතකොට වික්ෂුන් වහන්සේලා තේරුම් ගත්ත එහෙනම් මෙතන මොකක්ද සිද්ධ වුණේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ වැඩි පුත්‍රයා මෙච්චර කාලයක් වැඩි කර්මාන්තය කරන්න. ඔහුට බුදු පිහිට ලැබෙන්න. මේ සිටු කුමාරිකාව මේ විදිහට මේ සිටු මැදුරෙන් පැනලා ගිහිල්ලා මේ වැඩි පුත්‍රයෙක්ම සරණ පාවා ගන්න. මොකද්ද මේකේ හේතුව? මොකද්ද මේකේ පින? මොකද්ද මේකේ සංසාරේ බලපෑම කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහණෙනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා පිරිනිවන් වැඩියා. පිරිනිවන් වැඩියට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා තැන්පත් කරන ලද ස්වර්ණමය සත්‍රුවන් සෑය ඉදි කළා. ඉතින් ඒ සෑය ඉදි කළා සෑයේ අවසාන කටයුතු ටික සිද්ධ කරද්දී ඒ ප්‍රදේශෙ හිටපු මිනිසු හැමදෙනාම ඉතින් තම තමන්ට පුළුවන් උපරිම ආකාරයෙන් රන් පිළි මසු කහවණු මේ උදෙසා පූජා කළා. යොදුන් 7ක් මානේ ගව් විශාල උස චෛත්‍යයක්. ඉතින් කොහොම හරි ඒ චෛත්‍ය ඉදිවෙච්ච භූමියේ සමීපයේ තියෙන එක්තරා ගමක්. ඒ ගම කියනවා සිටුවරේ. ඒ සිටුතුමා මේ චෛත්‍යයේ ප්‍රධාන දායකයා වෙන්න කියලා හිතාගෙන රන් කහවණු කෝටියක් පූජා කළා. ඉතින් ඒක ආරංචි වුණා ඒ නගරයේ ඉන්න සිටුතුමාට. නගරයේ සිටුතුමාටත් උමනාවක් ඇති වුණා මම අග්‍රදායකයා වෙන්න ඕනේ කියලා ඒ චෛත්‍යයේ ඒ පූජාවේ. එයා රන් කහවණු කෝටි 2ක් පූජා කළා. ඉතින් ඊළඟ කෙනා නැමත ගම්වාසී සිටුවරයා කෝටි 3යි ඔහොමම ගිහිල්ලා ගම්වාසී සිටුතුමාගේ ධනය සියලු ධනය තියෙන්නේ රන් කහවණු කෝටි 9යි. හැබැයි නගරවාසී කෙනාට කෝටි 40ක් තියෙනවා. ඉතින් ගම්වාසී සිටුතුමා කල්පනා කරනවා මට මේ චෛත්‍යයේ අග්‍රදායකයා වෙන්නත් ඕනේ මොකද්ද කරන්න ඕනේ. ඔහු කෝටි 9ම පූජා කළ චෛත්‍යයට ඔහු ප්‍රකාශ කළා මගේ භාර්යාවයි මගේ දරුවෝ ටිකයි හැමදෙනාම මේ චෛත්‍යයට 16 වෙනවා කියලා. 16 වෙනවා කියන්නේ චෛත්‍යයට මුළු ජීවිතේම පරිත්‍යාග කරලා ජීවිත කාලෙම චෛත්‍ය ආමදිනවා මලු මම්පෙත් ආමදිනවා පේශාවල්ලු පිරිසුදු කරනවා මලුව පිරිසුදු කරනමින් මිනිසු දෙන දෙයක් කාලා 16 වගේ ජීවිතය ගත කරනවා. ඉතින් එහෙම පොරොන්දු වුණා. ඉතින් එහෙම පොරොන්දු වෙලා දැන් ඔන්න ප්‍රධානත්වය ලැබුණා. හැබැයි මිනිස්සු කිව්වා සිටුතුමා සිටු දේවියක් පුතාලා 7 දෙනෙක් හිටියා. ඒගොල්ලන්ගේ ලේලිබරු 7 දෙනෙක් හිටියා. ඉතින් ඒ 7 දෙනාම නිදහස් කරනවා කිව්වා 16 වෙන්න ඕනේ නැහැ කිව්වා. නමුත් පොරොන්දු වෙච්ච එකේ ආකාරය මිෂ්ඨ කළා. අවුරුදු 15000ක් 20000ක් යනකම් එක දිගට මේ චෛත්‍ය පිරිසුදු කළා, මළුව සේදුවා, පේශාවල්ව පිරිසුදු කළා, මල් ආසන පිරිසුදු කළා, පරමල් ඉවත් කළා. මේ පින්කම විශාල කාලයක් කරගත්තා. ඒ පවුලේ හැමදෙනාම. ඉතින් මේ පින් බලය කොච්චරද කියනවා නම් ඒ ජීවිතයෙන් පස්සේ දෙව්ලොව ඉපදුනා. මුළු බුද්ධාන්තරයක් දෙව්ලොව ඉඳලා අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ රජගහනුවර ඒ සිටු කුමාරිකාව ඒ විදිහට ඉපදුනා.
අග්‍ර සිටුතුමාගේ දියණිය හැටියට. අර සංසාරේ සම්බන්ධයෙන් අර වැඩි පුත්‍රයා වෙලා ඉපදුනේ කවුද? එදා සිටුතුමා. අර මහා ධනයක් පරිත්‍යාග කරපු චෛත්‍යයට 16කට උපස්ථාන කරපු සිටුතුමා කිසියම් කර්ම දෝෂයක් නිසා වැඩි ගම්මානයක වැඩි පුත්‍රයෙක් වෙලා ඉපදුනා. අර දරුවෝ 7 දෙනා පුතාලා 7 දෙනා ඒ විදිහට පුත්තු 7 දෙනෙක් වෙලා ඉපදුනා. අර ලේලිවලු සුදුසු වයසේදී ඒ දරුවන් සමග විවාහ වුණා. ඔන්න හිතලා බලන්න මේ සංසාර සම්බන්ධය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා පුබ්බේව සම්නිමාසේන පච්චුප්පන්න හිතේනවා ඒවන්තං ජායතේ පේමං උප්පලංව යතෝදකේ කියලා. පෙර එකට ජීවත් වෙලා ආදරයෙන් සෙනෙහසෙන් හිටියානේ ඒකත් හේතු වෙනවා මේ ජීවිතයේ සම්බන්ධයක් ඇති වෙන්නේ. ඒ වගේම මේ ජීවිතේ මුණ ගැහිමත් හේතු වෙනවා සම්බන්ධයක් ඇති වෙනවා. ඔහොම තමයි සම්බන්ධතාවය ඇති වෙන්නේ. ආදර සම්බන්ධතා හරි ප්‍රේම සම්බන්ධතා හරි මොනියම් සම්බන්ධයක් වුණත් ඇති වෙන්න සංසාර හේතුත් බලපානවා. ඒ ගාථාවෙන් ඒක තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඉතින් එදා ඒ සිටුතුමා කරපු පරිත්‍යාගය නිසා මේ ජීවිතේ බලන්න කැලේක හිටියත් බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබුණානේ. ප්‍රාණඝාතයෙන් වෙන් වුණා. කොච්චර වැරදි කළා තිබ්බත් එදා අර කරපු මහා පිනේ බලයට මේ ජීවිතේ මගඵල නිවන් සුව හිමි වුණා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා ඒ සිටුතුමාත් සිටු දේවියත් පුතු 7 දෙනාත් ලේලිවරු 7 දෙනාත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍යයට 16 ලෙස සේවාකම් කිරීමේ මහා පින් බලයෙන් මේ ජීවිතයේ ආර්ය ශ්‍රාවකවරු බවට පත් වුණා. ඒ බණ කතාව භික්ෂුන් වහන්සේලාට මිනිසුන්ට දෙවියන්ට සිව්වනක් පිරිසටම කියා දුන්නා. ඒ නිසා මිනිස්සු අප්‍රමාදී වෙන්න ඕන. ලැබිච්ච සම්බුද්ධ ශාසනයෙන් පිහිටක් ලබා ගන්න අපිට සංසාර ගමනේ මොන වගේ ඉරණමක් අයිති වේද කියන්න බෑ. එදා එච්චර පින් පුරලා දාස භාවයෙන් උපස්ථාන කරලත් වැඩි පුත්‍රයෙක් වෙලා උපදින්න සිද්ධ වුණා. ඒ නිසා සංසාරේ බොහොම නපුරුයි. ලැබිච්ච වෙලාවේ මගඵල නිවන් සුවය වෙනුවෙන්ම ඔබ මේ ජීවිතේ කටයුතු කරන්න. මේ උතුම් උදෑසන කාලයේ මේ මිහිරි දහම් පණිවිඩය ඔබට ලබා දෙනවා. ඒ වගේම පින් කළොත් කවදා හෝ සැනසීම හිමි වෙනවාමයි කියන මේ කරුණත් හිතේ තබාගෙන පින්බර දවසක් ගෙවා දමන්නට මේ උතුම් ධර්මානුශාසනාව සදහම් චින්තාව ඔබට උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම හදවතකටම සහනය වේවා. හැම ජීවිතයකටම නිවීම වේවා. හැම සිත්හි මෙත් සිතුවිලි උපදීවා. කරුණා සිතුවිලි පහළ වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු. සමාජ සංගායනා